විපක්ෂයේ සිටින മന്ത്രിවරයෙකුගේ අපේ සුමන්දිරන් මැතිතුමාගේ ආරක්ෂාව එතුමාට ලබා දුන්න විශේෂ ආරක්ෂාවක් ඒ විශේෂිත වූ ආරක්ෂාව මේ වන විට ඉවත් කළා තිබෙනවා. මම ඉල්ලීමක් කරනවා අත් වශයෙන්ම එතුමාට ඒ ආරක්ෂාව ලබා දුන්නේ එතුමාට තිබුණු තර්ජන සහ එතුමා ඒ ආරක්ෂක වාතාවරණය තුළ ඒ අදටත් එසේමයි. ඒ නිසා කරුණාකරලා ඔබතුමාගේ මැදිහත් වීමෙන් සුමන්දිරන් මැතිතුමාට ලබා දුන්නේ විශේෂිත වූ ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, ඒ ආරක්ෂාව ඇත්ත වශයෙන්ම එතුමාගෙන් ඉවත් කළේ මමයි මහජන ආරක්ෂක ඇමති හැටියට. එතුමා ඒ උද්ඝෝෂණයට සහභාගී වුණේ පොලිසියේ නියෝග නොතකා. ඒ වගේම උසාවියේ නියෝග නොතකා. එතකොට පොලිසියේ නියෝග නොතකා උද්ඝෝෂණයකට සහභාගී වෙනකොට ඒ බඳු පුද්ගලයෙක්ට පොලිසිය ආරක්ෂාව දෙන්න බෑ. අන්තික තමයි එතුමාට ඒ වගේ තර්ජන තියෙනවා නම් එතුමා ඒ වගේ 2000ක් 2500ක් තියෙන තැනකට යන්න නරකයි. හිතේ එහෙම ගිහිල්ලත් එතුමාට කිසි දෙයක් වුණේ නැත්තම් ඒ කියන්නේ එතුමාට ඒ තර්ජනය නැහැ කියන එක. ඒක නිසා තමයි එතුමාගේ සිවිල් ඒ විශේෂ කාර්ය බලකාය ඉවත් කළේ. ඒ වගේම තමයි එතුමාට මම ඉස්සෙල්ලත් ඒ වගේ එතුමාට පුද්ගලිකව මම දැනුම් දුන්නා මේ වගේ තර්ජනයක් තියෙනවා කියලා. ඉතින් ඒකින්ද ඒ තර්ජනයක් තියෙනවා නම් එතුමා දැනගන්න ඕනේ එතුමාගේ ආරක්ෂාව බලා ගන්න. ඉතින් ඒකින්ද සිවිල් විශේෂ කාර්ය බලකායට ඒ වගකීම දැන් ගන්න බෑ එතුමාගේ ආරක්ෂාවට. මොකද පොලිසියේ නියෝග නොතකා උසාවියේ නියෝග නොතකා යම් කිසි තැනකට යනවා නම් එයාට පොලිසිය ආරක්ෂාව දීම ඇත්තටම විහිළුවක්. ඒක නිසා තමයි ඒක ඉවත් කළේ. ගරු කතානායකතුමනි, පළමුවෙන්ම අපි අවබෝධ කරගන්නට ඕන අපේ රට ආඥාදායක පාලනයක් තුළ ක්‍රියාත්මක වන රටක් නෙවෙයි. මම දන්න විදිහට මේක ස්වෛරී ජනතා ප්‍රජාතන්ත්‍රවාදය, පොදු ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, කතා කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, එක් රැස්වීමේ නිදහස, පාදයාත්‍රා යෑමේ නිදහස, පෙළපාලි යෑමේ නිදහස, මේ දේශපාලන නිදහස තිබෙනවා. නිසා මම මතක් කරන්න කැමතියි ගරු ඇමතුමාට මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද විවිධ ක්‍රමෝපායන් තුලින් ඒවා නතර කරන්නට කටයුතු කිරීම එක වැරදි. දැන් මම ඔබතුමාට කියන්න කැමතියි ගරු ඇමතුමා ඔබතුමා දන්නවද අපිත් බොහොම සාමකාමී උද්ඝෝෂණයක් නිහඬ ඒ කියන්නේ ප්ලැකාඩ්ස් එහෙම මේවා කරන උද්ඝෝෂණයක් තනමල්විල ප්‍රදේශයේ මේවා කරන්න යනකොට ඒකට තහනම් නියෝග ගෙනා මොන ලැජ්ජ නැති වැඩක්ද? මම මේ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි පොඩකින් ඔබතුමන්ලටත් පාද යාත්‍රා යන්න, පෙළපාලි යන්න, පාගමන් යන්න ඕන තරම් අවස්ථාව තිබුණානේ. ඉතින් අපි සතුටු වෙනවා නිදහස් නිවහල් ත්‍රස්තවාදයේ නොමැති ශ්‍රී ලංකාවක ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඒක අපි අගයනවා. නමුත් සුමන්දිරන් මැතිතුමාට පමණක් නෙවෙයි මේ රටේ ඕනම පුරවැසියෙකුට ඒ නිදහස්ව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී පාගමන කියන්නට පුළුවන්. ඒ පාගමන ගියයි කියලා එතුමාට ලබා දෙන විශේෂිත වූ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක වැරදි. එතුමා මොනවා හරි කඩකිරීමක් කරලා තියෙනවා නම් ඒකට ඔබතුමාලා නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න එක වෙනම කතාවක්. නමුත් ඒක පදනම් කරගෙන එතුමාගේ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක මම කියන්න ඕනේ පැහැදිලිවම සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක්. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා කරු කතානායකතුමාට මැදිහත් වෙලා. දැන් මම හිතන්නේ මේ ගැන වාද විවාද කරන්නට අවශ්‍ය නැහැ. මොකද අපේ තවත් පක්ෂ නායකතුමාලට අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා. කරුණාකරලා සුමන්දිරන් මැතිතුමාට ලැබිය යුතු විශේෂිත ආරක්ෂාව ලබා දෙන්න. ඕක පදනම් කරගෙන ඔහොම කටයුතු කරන්න එපා. Yes. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් මම ඉස්සෙල්ලත් කිව්වා this is not a matter taking to revenge, right? You can't take this revenge aspect to no, this is nothing to do with revenge. You better wait till I answer. මේක ගරු කතානායකතුමනි, මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ. මම මේ ආයතනයේ ප්‍රධානී වෙලා ඉන්නකම් මම නැවත කියන්නේ නැහැ. එතකොට මේ සුමන්දිරන් කියන മന്ത്രിවරයා දැන් මීට සුමන්දිරන් කියන මන්ත්‍රීවරයා මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා STF එක විශේෂ කාර්ය බලකාය එළිය තියාගෙන ඔහු කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා. එතකොට එතින්දි තමයි අපි මෙයාව මේ STF එක එළියට ගන්න හිතුවේ. නමුත් ඊට පස්සේ මම එතුමාට පුද්ගලිකව කතා කරලා කිව්වා ඔබතුමාට තර්ජනයක් තියෙන නිසා
අපි මේක තියන් ඉන්නවා කියලා පළවෙනි වතාවට දුන්න සමාව. දෙවෙනි එක තමයි ඊට පස්සේ තමයි ගරු කතානායකතුමනි මේ නියෝගයේ උසාවි නියෝගයේ නොතකා පොලිස් නියෝගයේ නොතකා නීත්‍යානුකූල නීති විරෝධී උද්ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ එතුමාට සර්ජනයක් තියෙනවා නම් එතුමා ගෙදර ඉන්න ඕනේ. අර 2000ක් තියෙන අතර රිපෝට් එකම එතුමාට මේ ආරක්ෂාව දෙන්න බෑ. ඒතකොට ඒකට විශේෂකාර බලකායට සමහර විට වගකීමක් වැටේ. ඇයි මේ ආරක්ෂාව දුන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක නිසා තමයි අර කතානායකතුමනි අපි දකින විදියට මේගොල්ලන්ට කෝට් ඕඩර් එක අරගෙන තිබුණෙත් මම දන්න විදියට නම් නිරෝධායන නීති කැඩෙනවා මේ උද්ඝෝෂණය නිසා කියලා. එතකොට නිරෝධායන නීති කැඩුවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ ආරක්ෂාව නැති කරනවා කියන එක ඒක බැලන්ස් වෙන්නේ නැහැ. ඒක අනුව තමයි මේ කෝට් ඕඩර් එක අරන් තිබිලා තියෙන්නේ. අනිත් එක මට අහන්න ඕනේ තමුන්නාන්සේ එහෙනම් කරුණලා පිල්ලයන්ලා ආදියට දීලා තියෙන ඒවා. ඒගොල්ලොත් මිනි මැරුවා, පොලිස් නිලධාරීන් මැරුවා, හමුදා නිලධාරීන් මැරුවා. දැන් ඔබතුමා දැන් කිව්වනේ ත්‍රස්තවාදියෙක් කෙරුවෙන් කතා කරා, ත්‍රස්තවාදියෙක් ආශ්‍රය කරා. ඒක හින්දායි මේව කරන්න බැරි කියලා. නමුත් ත්‍රස්තවාදීන්ට ඔබතුමා දීලා තියෙනවනේ ආරක්ෂාව. පිල්ලයන්ට කොච්චර දීලා තියෙනවද? හමුදා බටේ පිල්ලයන්ගේ හතර වටේ හිටගෙන ඉන්නවා. අපිට ඒව දකින්නකොට ලැජ්ජයි. පිල්ලයන් කියන්නේ කවුද? ඒ කාලේ මගේ කාර්යාලයට හතර ගාතෙන් දනගාගෙන ඇතුළට එන්නේ. පිල්ලයන් ඇතුළට. දැන් තමුන්නාසලා හමුදා බටේ හතර වටේ දාලා පිල්ලයන් මැද්දේ ඉන්න අත් දෙක මෙහෙන් බැඳගෙන. ඒව කරන්න පුළුවන් හැමදාම ත්‍රස්තවාදීන්ට විරුද්ධව කතා කරපු. හැමදාම ත්‍රස්තවාදීන්ට විරුද්ධව තමයි සුමන්දිරන්ලා හිටගෙන හිටියේ. ඒකන්ද තමුන්නාසේ එක සිද්ධියක් මත සුමන්දිරන්ගේ ආරක්ෂාව අයින් කරනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. ඊටම අසාධාරණයි. හරි. කොමිස්තුතියි. ඉඩ දෙන්න ඔය විනාඩිය මම කතා කරන්නේ එතුමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කළා නෑ. එතුමාට MSC දෙන්නෙක් ඉන්නවා සහ පොලිසිය තව දෙන්නෙක් ඉන්නවා, 4 දෙනෙක් ඉන්නවා. එතුමාගේ මේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට දෙන ආරක්ෂාව දීලා තියෙනවා. ඉතින් ඒක තියා ඒක වැරදි අවබෝධයක් ගන්න බෑ මෙතන. මෙතන අර දුන්න විශේෂ එක තමයි නැවැත්ත මොකද LTT මේ තර්ජනයක් තියෙනවා නම් ඉතින් එහෙමනම් එතුමාට අනුතරක් වෙන්න තිබේදා. ඉතින් ඒ දේවගේ අනුතරක් තිය දැනගෙන තමයි ඒක කළේ. ඒක නිසා එතුමා ඒ ක්‍රියාමාර්ගයේ තියෙන ඉන්න තාක්කල් එතුමාගෙන් ඒ මේ ආරක්ෂාව මම ඉවත් කරනවා. අපි පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය දුන්නු තීන්දුව හැල්ලුවට ලක් කරා විවේචනය කරයි කියලා. එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. මම ඔබතුමාට අවධාරණය කරන්න කැමතියි රංජන් රාමනායක මැතිතුමා උසාවි දෙකක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණෙත් අභියාචනාධිකරණෙත් මේ වන විට නඩු දෙකක් ගොනු කරලා තිබෙනවා. ඒ වගේම ඒ නඩු දෙකක් ගොනු කර තිබෙන මොහොතක පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා හරහා අභියාචනාධිකරණය නියෝගයක් දීලා තියෙනවා. එතුමාට එතුමාගේ මන්ත්‍රීකමට අගතියක් නොවන අගතියක් වන තීන්දුව තීරණ ගැනීම තහනම් කියලා. එහෙම එවලා තියෙනවා නියෝගයක්. ඉතින් මෙතනදී අපි මොනම අවස්ථාවකදීවත් උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය හැල්ලුවට ලක් කරන්නටවත් විවේචනය කරන්නටවත් නෑ. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාවත් මේ සභාවට ගෙනෙන්නේ එතුමත් අභියාචනාවක් ඉදිරිපත් කරලා තිබෙන මරණීය දණ්ඩනයට යටත් වුණු පුද්ගලෙක් හැටියට. ඒතර රංජන් රාමනායක මැතිතුමත් එක අභියාචනාවක් නෙවෙයි අභියාචනා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. එවන් තත්වයක් තුළ ඇයි එතුමාට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ප්‍රේමලාල් මැතිතුමාට රංජන් රාමනායක මැතිතුමාට බෑ. මේක හරි අසාධාරණයි. එකම පාර්ලිමේන්තුවක එකම සභාවේ මන්ත්‍රීවරු දෙපළකට දෙආකාරයෙන් සලකන්න බෑනේ. අනික් කාරණාව තමයි අපේ වීරසේකර මැතිතුමාට මම මතක් කරන්න කැමති ආරක්ෂාව විශේෂ ආරක්ෂාව ලබා දීම පෙළපාලිවල ගියාද පෙළපාලියේ ඉස්සරහින් ගියාද මැදින් ගියාද පිටිපස්සෙන් ගියාද කියන එක නෙවෙයි threat assessment කියලා එකක් තියෙනවා.
ඒ threat assessment එක අනුව තමයි සුමන්දිරන් මැතිතුමාට STF ආරක්ෂාව ලබා දීලා තිබෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ පොඩක් අහගන්නකෝ. බෙදුම් වාදය ප්‍රතික්ෂේප කරන, වෙනම රාජ්‍යයක් ප්‍රතික්ෂේප කරන, මධ්‍යස්ථ මතදරන ඒ ජන කොට්ටාස ආරක්ෂා කරන්න ඔබතුමා දැනගන්න. ඒ අය ආරක්ෂා නොකරොත් එතනින් ඔබතුමා ඇඟවීමක් දෙනවා අර දළදා හාමුදුරුවන්ට පහර ගහපු ඒ කොටි ත්‍රස්තවාදීන්ට හොඳ සුපිරි පන්ති ආරක්ෂාව ලබා දෙන එක හොඳයි කියන එක. අරන්තලාවේ භික්ෂු ඝාතනය ඔබතුමාට අමතක වෙලාද කියලා මම අහන්න කැමතියි. ඒ නිසා මම ඔබතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. මේක මේ දේශපාලන වාදයක් කරගන්න අවශ්‍ය නැහැ. කරුණා කරලා සුමන්දිරන් මැතිතුමාට ඒ ලැබිය යුතු threat assessment report එකක් මත ලැබුණු ඒ විශේෂ ආරක්ෂාව කරුණා කරලා ලබා දෙන්න. So I just want to clarify a few things only. Firstly, criticizing a court order can be done, not even only in the house, outside also. That is possible, and we can do that. We do that. So there is no bar to criticizing a judgment. That exercise happens in a very decent way. Secondly, with regard to the Commission of Inquiry, that has gone against several members of Parliament about the conduct of members of Parliament, and therefore it is incumbent on yourself, sir, as a speaker, to make that report available in Parliament. Thirdly, with regard to the removal of my special security, I heard the Honourable Minister for Public Security say that I have violated court orders. I want to clarify that. These court orders are obtained under section 106(1) of the Criminal Procedure Code. It has to be against named persons, against a person. In all of these courts, I have now found out that there are several persons named. In some places 14 people, in other place 8 people, and so on. There is no court order against me anywhere. There is not a single court order against me. Therefore, I have not violated any single court order. Right? But even if I did, that is no reason to remove the special security accorded to me on account of threat assessment that they themselves have done. The Honourable Minister was good enough just 1 month ago to send me a note and meet me outside in the lobby and he told me that the threat still persists. I don't want to reveal other details for security information. He told me the details. He said it persists even now. He told me to be careful. He increased my security. In fact, I don't know whether you did it, but in certain areas, it was not just the contingent given to me. There were additional STF personnel came in certain areas. There were motorbike contingents came and covered me because they had information about those particular areas. Yesterday I mentioned in this house, 3-4 cases are pending in court. One is under the PTA, 4 persons have been indicted for attempting on my life. That case is happening. I am about to give evidence in that court. More than 30 persons are in remand for attempting on my life. I didn't know that I was that important, but this is what the state has done. I have not made even one single complaint. All this has been done according to the state. And the Honourable Minister has just 1 month ago privately warned me that threat still persists. If that be so, then I don't think it lies well in the mouth of the minister to say, we gave him a pardon once, now we can't. What is their pardon? What is there to give pardon? I don't need any pardon from anybody. I have not done anything wrong. If there is threat to my life, and you yourself have said it, then it is incumbent on the state to provide that special security which you deemed necessary. How I behave is of no relevance to the matter of granting me security. And if anything should happen to me, I said this yesterday, if anything should happen to me, it is Honourable Sarath Veerasekara
who will be held personally responsible